ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 4 සඳුදා සිරස්තල COVID-19 සුව වූ පළමු නාවික සෙබලා රෝහලෙන් පිටව යයි. ආසාදිතයින් සංඛ්‍යාව 718ක්. බ්‍රිතාන්‍යයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයට. හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවලට පමණයි. මැයි මාස රුපියල් 5000 ගෙවීම ආරම්භයි. තැන තැන නොසන්සුන්තා. මාස දෙකක් තිස්සේ රස්සාව නැතුව ඉන්නේ. ඊයේ කිව්වම අද එන්නේ කියලා අදාම එන්නේ කියලා. 2020 මහමැතිවරණයේ පැවැත්වීම නීතියේ සඳහන් ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කරන්න නීතිපති මැතිවරණ කොමිසමට දන්වයි. අගමැති හමුවට දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු පක්ෂ රැසක් සහභාගී වෙයි. එජාපය, ජවිපෙ සහ සමගි ජනබලවේගය සාකච්ඡාව වර්ජනය කරයි. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් 2020 මහා මැතිවරණය පැවැත්වීමේදී නීතියේ සඳහන් ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කරන්නයි නීතිපති දප්පුලද ලිවේරා මහතා මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයාට අද දැනුම් දුන්නා. ඒ COVID-19 හේතුවෙන් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මාර්තු 17, 18 සහ 19 දිනවල නාම යෝජනා පත්‍ර බාර ගැනීම නීතිමය ගැටලුවක් දැයි මැතිවරණ කොමිසම කළ විමසීමට පිළිතුරු දෙමින්. The big story. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග මහ මැතිවරණයේ නාම යෝජනා කැඳවනු ලැබුවා. ඒ මාර්තු 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වායි. නමුත් රට තුළ COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා මාර්තු මාස 17, 18 සහ 19 රජයේ විශේෂ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ පසුගිය මාර්තු මාස 17 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම දින 3 නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් වුවත් නාම යෝජනා බාර ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු වුණා. කෙසේ වෙතත් නිවාඩු දිනවල භාරගත් නාම යෝජනා පත්‍ර නීත්‍යානුකූලදැයි පසුගියදා මැතිවරණ කොමිසම සමග දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වූ හමුවේදී සාකච්ඡා වී තිබුණා. මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බාර ගන්න බෑ. එහෙමනම් ඒ නාම යෝජනා වළංගුද නැද්ද කියන ප්‍රශ්නය දැන් මතුවලා තියෙනවා. නිසා දැන් මැතිවරණ කොමිසම ඒ සඳහා නීති උපදෙස් පතන්න යනවා. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10.2 වගන්තියේ රෝමානු 2 අනුවගන්තියේ සඳහන් වෙනවා පළවන උපවගන්තියේ ආචේදයේ දක්වනු නියම කරනු ලබන දිනය 15ක පෝය දිනයක් හෝ 1971 අංක 29 දරන රජයේ නිවාඩු දින පනතේ සඳහන් දිනයක් නොවිය යුතුය කියලා. එහෙමනම් මේ 10.2 දෙවන රෝමානු වගන්තියෙන් කියන රජයේ නිවාඩු දිනයක නොපැවැත්විය යුත්තේ ඡන්දය මිසක් නාම යෝජනා බාර ගැනීම නෙවෙයි. ඒතර මේක ඊටාම පැහැදිලි මේ රජයේ නිවාඩු දිනයක නොපැවැත්විය යුතුයි කියන සීමාව දාලා තියෙන්නේ ඡන්දය විමසීමේ දිනයට මිස නාම යෝජනා කාල සීමාවට නෙවෙයි. රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමෙන් මැතිවරණයේ පැවැත්වීමේ නීති අනුකූලත්වය හෝ විශේෂම මැතිවරණ කොමිසම කියන ආකාරයෙන් නාම යෝජනා බාර ගැනීමේ නීති අනුකූලත්වයට කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පියවර ගත්තා. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා අද කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබුණා. එහි සඳහන්ව ඇත්තේ 2020 මහා මැතිවරණය සඳහා දැනටමත් කොමිසම විසින් නාම යෝජනා බාරගෙන ඇති බව හඳුනාගෙන ඇති බවයි. ඡන්ද විමසීම සඳහා ගනු ලැබූ අදාළ පියවරයන් පිළිබඳවත් නිරීක්ෂණය කර ඇති බැවින් මැතිවරණයේ පැවැත්වීමේදී නීතියේ සඳහන් ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කිරීම අවශ්‍ය බව නීතිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. The
big story. COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පළමු නාවික හමුදා සමාජිකයා IDH රෝහලෙන් ඊයේ පිටව ගොස් තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 719ක්. ඊයේ දිනේ තුළ මෙරටින් COVID-19 වෛරස ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 11 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඔවුන් වැලිසර කඳුරේ රාජකාරි කරන අයවලුන් ඇත්තටම එහි වැදගත්කමත් ඔවුන් නිමාඩු ගොස් සිටපු අයවලුන් වහාම කැඳවුම් පස්සේ කඳුරට පැමිණියන් පස්සේ සොයාගත් අයවලුන් ඔවුන් ඇසුරු කරපු පුද්ගලයන් එක් පුද්ගලයෙක් හමු වුණා ආසාදිතයෙක් හැටියට තවත් එක් පුද්ගලයෙක් පෙරවල පිටිය ප්‍රදේශයෙන් හමු වුණා. ඒ පුද්ගලයාත් නාවික හමුදාවේ අපගේ විරෝධා රණවිරුවෙක් ඇසුරු කිරීම හේතුවෙන් ඔහුව නිරෝධායන් ලක් කළ තියදී තමයි හමු වුණේ. ඒ අනුව 13 දෙනෙක් ආසාදිතයන් හැටියට ඊයේ දිනේ වාර්තා වුණා. ඊයේ දිනේට 1468ක් PCR පරීක්ෂණ කරලා තිබෙනවා. එයින් 1100ක පමණ ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. ඒ අනුව තමයි ඒ ආකාර ප්‍රමාණයක් අපි හොයාගන්නේ. ඊයේ දිනේදී කෙරවල පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 වෛරස ආසාදිතයා එම ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය දහනය කරන ආයතනයක සේවකයෙක්. වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසුවේ ඔහු වැලිසර නාවික හමුදා කඳවුරේ වෛරස ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් සිව් දෙනෙකුත් සමග සමීප සබඳතා පවත්වා ඇති බවයි. එම නාවික බටයින් කෙරවල පිටිය සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා. මේ නිසාම අදාළ ආයතනයේ සේවකයින්ගේ PCR පරීක්ෂණ පසුගිය 28 වනදා සිදු කළත් එහිදී කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. කෙසේ වෙතත් වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් පසුගියදා සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පළමු නාවික හමුදා සමාජිකයා IDH රෝහලෙන් ඊයේ පිටව ගොස් තිබෙනවා. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ පසුගිය මාස 25 වනදායි. මෙම නාවික භටයා තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහුගේ පවුලේ සමාජිකයින් බූස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර නිවාඩු ගොස් හදිසි කැඳවීම් වලට අනුව පැමිණි වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළෙකුට COVID-19 වැළඳී තිබෙනවා. ගාල්ල න්‍යාගම මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු නිවාඩු ගොස් ඇත්තේ පසුගිය 22 වෙනිදායි. සියලු හමුදා සමාජිකයින් කඳවුරු වෙතට වාර්තා කරන ලෙසට කළ දැනුම් දීමට අනුව අදාළ සෙබලා පසුගිය 27 වනදා සේවයට වාර්තා කර තිබෙනවා. පසුව නාවික බටයින් කිහිප දෙනෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් මෙම නාවික සෙබලාද වැලිසර නාවික හමුදා කඳවුරේ PCR පරීක්ෂණයකට යොමු කෙරුණා. අදාළ සෙබලාගේ ඥාතීන් නාවික හමුදාවට අයත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ යොමු කළ අතර සෙබලා ඇසුරු කළ බවට පැවසෙන න්‍යාගම මත්තක හතරකණුව ප්‍රදේශයේ පවුල් 12ක්ද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. COVID-19 සඳහා තහවුරු වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයෙකුට අදාළව ඍජු සම්බන්ධතා පැවැත් වූ නිවාස නිරෝධායනයට පත් කරනු ලැබුවා. එම පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ අනුව ඉදිරි කටයුතු ගැනීමට නියමිතයි. මෙරටදී COVID-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වනදා සිට ගෙවුණු සති 7ක කාලය තුළ වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුණේ ගෙවුණු සතිය තුළදී. එම සතිය තුළ හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 309ක්. ඉන් පසු ගෙවුණු දින 5 තුළ ආසාදිතයින් ගණන 100ක් වාර්තා වුණා. අද පෙරවරු 10 වන විට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 719ක්. මෙරටින් හඳුනාගත් ආසාදිතයින්ගෙන් ආසාදිතයින් 184ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 528ක්. වැලිසර නාවික හමුදා කඳවුරේ තවදුරටත් PCR පරීක්ෂණ කරනු ලබනවා. මේ නාවික බටයින් ගත්තහම ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ආසාදිතයින් වෙලා තියෙන්නේ එම කඳවුර තුලමයි. ඒ නිසා ඔවුන්ගෙන් වෙනත් අයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතාම අවමයි. පසුගිය දින කීපය තුල යම්කිසි රෝගීන් වැඩිවීමක් සිද්ධ වුණා. අද දවස් වෙනකොට මේ දින වකවානුව වෙන විට රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් පවතින. ඒ වගේම විශේෂයෙන්ම නාවික හමුදාවේ සේවය කරන ඒ ගෞරවනීය සහෝයුරන් ඇරෙනකොට වෙනත් විදිහකට සමාජය තුලින් වාර්තා වෙච්ච රෝගීන් අපට මේ දිනවල දකින්නට ලැබෙන්නේ නැහැ. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. ඇඳුම් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අද නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳුම් නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බවයි.
ඇඳිරි නීති ක්‍රියාත්මක දිස්ත්‍රික්ක සහ දින සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21හි ඇඳිරි නීතිය අද සිට මැයි 6 වන බදාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. එම දිස්ත්‍රික්කවල මැයි 6 වෙනි බදාදා රාත්‍රී 8ට පනවන ඇඳිරි නීතිය මැයි මාස 11 වන සඳුදා අලුයම 5 තෙක් බලපැවැත්වෙනු ඇති. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී ජනජීවිතයේ යථා තත්ත්වයට පත්වන අයුරු ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. එහිදී බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 වන සඳුදා සිට විවෘත කළ යුතුයි. එහිදී වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද මුළුමුණින්ම පිළිපැදීමට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතුයි. පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10ට විවෘත කළ යුතු බවයි සඳහන් වන්නේ. දෙයංශයේම ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරෙනවා. ලංගම බස් රථ සහ දුම්රිය මැදිරිවල ගමනාගමනය රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයේ රැකියා සඳහා පැමිණෙන අයට පමණක් සීමා කෙරෙනවා. ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැරව යාමට අවසර ලබා දීම පිළිබඳවද එම නිවේදනයේ සඳහන්. ඒ අනුව සේවය සඳහා වාර්තා කළ යුතු අත්‍යවශ්‍ය අය හැර සෙසු ජනයා නිවෙස්වලම රැඳී සිටින ලෙසයි රජය ඉල්ලා සිටින්නේ. නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණයි. මේ අතර ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැරව යාමට අවසර දීම සම්බන්ධයෙන්ද එහි සඳහන් වනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පත අනුව නිවෙස්වලින් බැහැරට යාම අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි. එය මැයි 11 වන සඳුදා සිට ක්‍රියාත්මක වනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදී එම ක්‍රමවේදය අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍යාංශය පවසන්නේ. මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කළ කොන්දේසි නොවෙනස්ව පවතින බවද ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. ඒ හැඳුනුම්පතේ අංක පිළිබඳ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට දහස් කරන්නේ ලබන සඳුදා 11 වෙනිදා සිට. ඇඳිරි නීතිය පවතින අතරතුරම සාමාන්‍ය කටයුතු කරගෙන යාම නැමැති සිද්ධාන්තයේ යටතේ ඔබ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ඔබේ නිවසෙන් පිටව යනවා නම් පිටව යන්න අවශ්‍ය වෙන්නේ ආහාර මිලදී ගැනීමකට නැත්නම් ඖෂධ මිලදී ගැනීමක් සඳහායි. අදාළ දිනේදී අදාළ අංකයට අදාළවයි ඔබට යාමට හැකියාවක් ලැබෙන්නේ. ඔබ රැකියාවක් කරනවා නම් සේවා හැඳුනුම්පත ඒ වගේම ඔබට ලබා දී ඇති බලපත්‍ර අනුව සිදු කරන්න පුළුවන්. දිස්ත්‍රික්ක 21කට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද ලිහිල් කෙරුණද ජනතාව මහා මාර්ගවල සහ වෙළඳ සැල්වල අඩු වශයෙන් දක්නට ලැබුණා. එමෙන්ම ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 46397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12049ක්. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය අද අලුයම 5ට ලිහිල් කෙරුණා. වෙනදා මෙන් දිගු පෝලිම් අද නොතිබූ අතර ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණා. නමුත් ඉන්ධන පෙරවුම්හල් අසල සහ දුම්මැටි මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් රැස්ව සිටියා. මේ අතර බොහෝ නගරවල වෙළඳසැල් වසා තිබූ අයුරුයි මේ. නගර කරා පැමිණි බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කර තිබුණත් ඇතැම් පිරිස් එම ක්‍රමවේද අමතක කර තිබුණා. මාම ඇයි මාස් දාන්න නැත්තේ? තංගල දීවර බරයට මාළු මිලදී ගැනීමට බොහෝ පිරිසක් පැමිණීමෙන් එහි දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර ඇතමුන් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරනු දක්නට ලැබුණේ නැහැ. දුම්රිය සහ බස් රථ ධාවනයේද සාමාන්‍ය පරිදි සිදු කෙරුණත් මගින්ගේ අඩුවක් දක්නට ලැබුණා. උදේ අවසයි වැඩට යන සේවකයන්ට විතරයි බස් රථ දාලා තියෙන්නේ. වෙනදා තරම් නම් මගින් පිරිසක් ඇවිල්ලා නැහැ. අද ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු ඇතැම් නගරවල හැඳුනුම්පත් අංකය පරීක්ෂා කරන අයුරුත් දක්නට ලැබුණා. ඔයගොල්ලෝගේ අයින් කාඩ් එකේ තියෙන අංක 3යි 4යි නම් අද යන්න පුළුවන් ඔයගොල්ලන්ට. ටවුනට ඇවිල්ලා අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගන්න විතරයි. යාම මේක දතුන්වත් ගන්න ජීවිතය ආරක්ෂා කරන්න ඉස්සල්ලා. මේ අතර දින 34ක කාලයක් හුදකලා කර තිබූ අකුරණ නගරය ඊයේ විවෘත කළත් අද ඇඳිරි නීතිය ඉවත් කළ කාලයේදී නගරය වෙත ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. මේ අතර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල නීති කඩ කරන්නන් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නන් සොයා අදත් බෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
බලපත නැහැ නේද ප්‍රවිත දාගෙන යන්න බෑ කොමිට මේ මිනංගල පොලිසිය දාගම ඔයසිර කතා කිව්වා කවන්නේ ගිහිල්ලා මේ වැඩ නතර කරොත් තමයි කියන්නේ කවද කිව්වේ අද උදේ මොකටද යන්නේ මේ ගිහිල්ලා කිව්වා අවුලන්නේ මේ කීයද අපි බස්සේ 3 4 වගේ ඉතින් ඒ වෙලාවේ මම යන්නේ දැන් මොකද මේ දැන් ගිහිල්ලා එනකම් මම ඔය අනුකම්පාව කියන එක තියෙනවා අපි තමුලට දුන්නේ ඒකනේ ඒක අර හටවට යන්න දෙමෙන් දුන්නේ ඉතින් රෝඩ් බ්ලොක් වලට අපේ නමුත් කියාගෙන වටේ දුවනවා ඊට පස්සේ මෙයා දාන්න වාහනේ කරනවා ඉන්න පොලිසිය ඇඳිරි නීතිය පැවතියද කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම අද දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබුණා. මේ අතර ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයින් ගණන 46397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12049ක්. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 ව්‍යාප්තිය නිසා පීඩාවට පත් වූ ජනතාවට මැයි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ අදාළ දීමනාව වෙසක් පුර 15ක පොහොය දිනයට පෙර ගෙවා නිම කරන ලෙසයි. COVID-19 ව්‍යාප්තිය නිසා පීඩාවට පත් වූ ජනතාවට රුපියල් 5000 දීමනාව සහ මැයි මාස විශ්‍රාම වැටුප් ලබා දීම අද ආරම්භ කෙරුණා. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව සිදු කෙරෙන මෙම දීමනා කෙවීම වෙසක් පුර 15ක පොහොය දිනයට පෙර සිදු කිරීමට නියමිතයි. රුපියල් 5000 දීමනාව නිසි ආකාරයෙන් නොලැබීමත් සමග පානදුර දිග්ගල ප්‍රදේශයේ ජනතාව අතර අද දුසන්සුන්තාවක් හටගත්තා. මෙතනට එන්නේ කියන්නේ ප්‍රාදේශීය ලේකම්ට ඇවිල්ලා බලන්නේ කියන්නේ මෙතන තියෙන අසාධාරණේ. දැන් ඊයේ 6 මාර වෙනකම් මෙතන ඉඳලා ගියේ. මාස දෙකක් තිස්සේ රස්සාව නැතු ඉන්නේ. ඊයේ කිව්වම අද එන්නේ කියලා අදාම එන්නේ කියලා. මගේ ගෙවල් ගාව වකුගඩු රෝගීන් දෙන්නෙක් හිටියා. දුන්නද? නෑ. ඒ මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ. ලේකනේ නැති අයට හෙට ගෙවනවා. ඒක දවස් හතර ගියා. කලබල කතා කරන්නේ කොහොමද මම දන්නේ කෙනෙක් සිද්ධිය පාලනය කිරීම සඳහා පානදුර උතුර පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේම ග්‍රාම නිලධාරිනිය සහ සමුපකාර නිලධාරිනිය පොලිසිය වෙත රැගෙන ගිය අතර පානදුර උතුර පොලිසිය අසලදී එම මුදල් ලබා දුන් බවයි. මේ අතර රුපියල් 5000ක් ලබා දීමේ ක්‍රියාවලියේදී තමන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ සියලුම ග්‍රාම නිලධාරී සංගම්, ආර්ථික සංවර්ධන නිලධාරී සංගම් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය වහම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන් 14000ට, සංවර්ධාරීන් 14000ට, කෘපසිල 14000ට එක එනුම් කට්ටලයක් ආරක්ෂක කට්ටලයක් අපිට රජයෙන් ඔක කිසිම දීලා නැහැ. එතකොට අපිට දැන් කියනවා නැවත වතාවක් මේ 5000 බෙදන්න ගමට යන්නලු. අපේ නිල්ලන්න මේල මතුවලා තියෙන ජීවිත තර්ජන, දේශපාලන තර්ජන, මැර තර්ජන ඒවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න නියෝජ්‍ය පොලිසිවරයෙක් පත් කරන්න මේ ප්‍රශ්න විසඳන්න රජයෙන්. අපිට නිශ්චිත තීරණයක් ලබා දෙන තුරු රුපියල් 5000 ජීවනෝපාය අහිමි නිලධාරීන්ට ගෙවන මිනිසුන්ට ගෙවන රාජකාරියෙන් අපි ඉවත් වෙන මේ අවස්ථාවේ සිට. මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක තැපැල් සේවාව අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරුණා. මේ අතර මාතලේ නගරේ පොහොර අලෙවි කරන වෙළඳසැල් රැසකම අද පොහොර නොතිබීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවකට පත් වුණා. අපිට ගොවිතැන් කරන්න වෙන්නේ නැහැ. පොහොර නැතුව වෙන පරණ ඉඩන්නේ වගා කරු කුඹුර බඩියු දාන මොනා කරන්නේ. මෙමන් පසුබිමක වැඩිමිලට පොහොර අලෙවි කරන බවට වූ පුවතක් ගල්කිරියාගම පුක්බෝගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. දමුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ අදාළ ස්ථානයේ සිදු කළ පරීක්ෂණයකදී භාවිතයට නුසුදුසු වල්නාශක පැකට් 360ක්ද සොයා ගැනුණා. COVID-19 වෛරස් ව්‍යාප්තියට මැදි වී එක්සත් රාජධානියේ රැඳී සිටි පළමු ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම අද දිවයිනට ළඟා වුණා. 208 දිනකුගෙන් සමන්විත එම සිසුන් පිරිස දිවයිනට රැගෙන යනු ලැබුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකින් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩසටහන යටතේ. මේ අතර 5050 දෙනෙකු මේ වන විට නිරෝධායන කටයුතු අවසන් කර සිය ගම්බිම් බලා පිටත්ව ගොස් තිබෙනවා. එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් අතරින් පළමු කණ්ඩායම දිවයිනට ළඟා වූයේ අද අලුයම 3:36ටයි. ඒ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයෙන්. එම පිරිස ගුවන් තොටුපළේදී විෂබීජ හරණයට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. පිරිසක් බීගමෝ ජෙට්විං බ්ලූ හෝටලේ වෙතත් තවත් පිරිසක් වස්කඩුව සිට්‍රස් හෝටලේ වෙතත් රැගෙන යනු ලැබුවා.
පිටරටවල ඉන්න අයවලුන් කිව්වා අපිට සල්ලි ගෙවලා හරි ඉන්න අවස්ථාව දෙන්න හෝටල් වල හරි එහෙම ලබා දෙන්න කියලා. ඒ අය කිරීම සම්පූර්ණයෙන් කරනු ලබන්නේ ඔවුන් සාමාන්‍ය අය කරන ප්‍රමාණයෙන් 5න් එකක් වගේ නැත්නම් 4න් එකක් වගේ මුදලකට තමයි මේක ලබා දෙන්නේ. මම හිතන්නේ ඔවුන් මේ දෙන ප්‍රමාණයට කවදාකවත් ලංකාවේ වෙන කාමරයක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් මේක ඇත්තටම අපිටත් දෙන සහයෝගයක් හැටියට අපි දකින්න පුළුවන් වෙන්නේ. මොකද ඔබ දන්නවා ත්‍රිවිධ හමුදා කඳවුරු වල තමයි අපි මේ සියලුම අයවලුන් රැඳවා ගත්තේ. නමුත් ත්‍රිවිධ හමුදාව මේ අවස්ථාවේ කැඳවලා තියෙනවා කඳුරු වලට. එසේ කැඳවලා ඉද්දී තවදුරටත් නිරෝධායන කළ යුතුයි. ඒ අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ තවත් විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව හෙට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ වෙතත් මේ මාස 8 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙතත් එම ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එක්සත් රාජධානියේ සිට අද උදෑසන 208 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙනු ලැබුණා. ඒ රැගෙන ආවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 208 දෙනෙක්. ඒ 208 දෙනාම අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කරනු ලැබුවා. මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිටි පාකිස්තාන සිසුන් ඇතුළු 40 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1185 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 7ට පාකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව ගියා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ඉතාලියේ ජෙනෝවා වරායේ නෞකාවක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් Taman මවුරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මාත් එක්කන් ලංකාවේ 7 දෙනෙක් මේ වෙන විට මේ නැවේ ඉන්නවා. තවත් නැවක දෙන්නෙක් හිර වෙලා ඉන්නවා. දැනට දවස් 28ක් විතර වෙනවා මේ වරායට ඇවිල්ලා. එතකොට කෙනෙක් විතරයි කොවිඩ් පොසිටිව් වෙලා තිබ්බේ. නමුත් දැන් 49 දෙනෙක් කොරෝනා පොසිටිව් කියලා හඳුනාගෙන තියෙනවා. කොමාසනීප වුණ කට්ටිය ඉන්නේ මේ නැවේමයි. කැප්ටන් අපිට කීවේ ලංකාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් තාම ලංකාවෙන් නිසි පිළිතුරක් ලැබිලා නැහැ කියලා ජනාධිපතිතුමනි අගමැතිතුමනි පුළුවන්කමක් තියෙනවා නම් අපිට සාධාරණයක් ලබා දෙන මින් කාරණික ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව ඇති මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා. මං ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගෙන් මාලදිවයිනේ මාල නගරයේ ඉන්න 1000ක 200ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ට සහ සමස්ත මාලදිවයිනේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමුඛතාවයක් ලබා දෙන ලෙසයි. මෙහි තියෙන්නේ ස්පිතාලවල දෙකයි ගරු ජනාධිපතිතුමනි මේ නගරයේ තියෙන්නේ. මෙහි මිනිසුන්ට ලොකු අසනීපයක් වුණත් ලංකාවට ඇවිල්ලා ලංකාවේ හොස්පිටල් එකට ඇවිල්ලා තමයි බෙහෙත් ගන්නෙ. මරණය දිහා බලාගෙන අපි මෙහි ජීවත් වෙනාට වැඩිය දැස්වල කඳුළු පුරවගෙන තමන්ගේ තාත්තයි තමන්ගේ අම්මයි තමන්ගේ දරුවා එනකන් මග බලාගෙන ඉන්න කට්ටියක් අපේ ලංකාවේ ඉන්නවා ගරු ජනාධිපතිතුමනි. හැක ඉක්මනින් අපේ මව්බිමට අපිව ගෙන්නා ගන්න. මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායනය අවසන් කළ බේරුවල ප්‍රදේශයේ 129 දෙනෙකු තම ගම්බිම් බලා අද පැමිණියා. මේ කාලේ නෝම්බි තල්ලන්නේ නැතුව ලොකු කැපකිරීමක් ඕගොල්ලෝ කරේ. හැබැයි ඕගොල්ලෝ ලොකු කැපකිරීමක් ඉදිරියටත් කරන්න ඕන. අද දින සිට නැවත වර දින 14ක් ඕගොල්ලන්ගේ නිවස තුල නිරෝධායනය කරනවා. ඊළඟට කිසිම පිටස්තර පුද්ගලයෙක් මේ ප්‍රදේශයට ගෙන්න ගන්න එපා. දැන් මේ ප්‍රදේශ ආරක්ෂිතයි. COVID-19 වෛරසය හමුවේ කිසිදු මූල්‍යමය විදෙස් ආධාරයක් රටට ලැබී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්තානය ඇතුළු පක්ෂ 16ක් සහභාගී වූ අතර එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වූයේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව අද පෙරවරු 10ට ආරම්භ කෙරුණා. එම අවස්ථාවට විසුරුවා හැරි පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ ඊට පෙර පැවති පාර්ලිමේන්තු නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද සහභාගී වුණා. ඒ සඳහා විපක්ෂ නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටියා. එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, ඉලංගේ තමිල් අරසු කච්චි, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ඕල් සිලෝන් මුස්ලිම් කොංග්‍රස්, දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම හමුවට එක්ව සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාවට සහභාගී වූයේ නැහැ. සියලුම මන්ත්‍රීවරුන්ට එන්න කියලා මේ පිළිබඳව ගත්ත පියවරන් පැහැදිලි කරලා දීලා ඔවුන්ගේ අලුත් යෝජනා තියෙනවා නම් ඒ යෝජනා අරගෙන මේක වඩා ශක්තිමත්ව කොහොමද මේ මර්ධනය කළා නව ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න විවෘත කරන්න අදහස් කොමාරු කරගන්න තමයි අපි මේ සාකච්ඡාව කැඳවන්න
තීන්දු කරේ. රජයට විදේශ රටවලින් ආධාර ලැබිලා තියෙන බවත් මෙම ආධාර හරියාකාරව භාවිතා කරන්නේ නැති බවත් විපක්ෂයේ චෝදනා කරනවා. ඒ නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම ඔබතුමා මුදල් අමාත්‍යවරයා හැටියට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේ වෙනකොට කොපමණ මුදලක් අද වෙනකොට විදේශ රටවලින් මුදල් අපට ලැබිලා තියෙනවද? මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇවිල්ලා ඉන්නවා. මම එතුමාටම කියනවා දැන් මේකටම උත්තරයක් දෙන්න කියලා. මොකද එතුමාම කිව්වොත් හොඳයි මේක. විවිධ බහු සම්බන්ධතා තියෙන ආයතන වලිනුත් බයිලටරල් ඩෝන ඒජන්සීස් වලිනුත් අපි ඉල්ලීමක් කළා තිබ්බා. එකක් තමයි මේ මැයි මාසේ ඉඳන් දෙසැම්බර් මාසේ දක්වා අපිට ණය සේවාකරණයට ඇමරිකානු බිලියන 3.2ක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපිට පුළුවන් නම් යම්කිසි කාල සීමාවක් ණය කපා හැරීමක් නෙමෙයි ණය ඩිෆර්මන්ට් එකකට යන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මොකද අද වෙනකොට රටට ඩොලර් වශයෙන් එන ඉන්ෆ්ලෝස් ගත්තොත් එහෙම තනිකරම හිඳිලා. ඒ කියන්නේ ඩ්‍රයිඩ් අප්. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරයෙන් එතකොට හෝටල් වලින් කොහොමත් නැහැ. ඒ වගේ රටට එන ඉන්ෆ්ලෝස් අඩු වෙලා තියෙන තත්ත්වයක් තුළ මේක කළමනාකරණය කරගන්න ඩිෆර් කරලා දෙන්න අපිට කියන ඉල්ලීමක් කළා තිබ්බා. වර්ල්ඩ් බැංක් එක මේ වෙනකොට ක්‍රයිසිස් රෙස්පොන්ස් කියලා ඒ ස්කීම් එක යටතේ අපිට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 127ක් ලබා දෙන්න. එතකොට ඒ 127 තාම අපිට ලැබිලා නැහැ. ඒ කියන්නේ කොහොමවත් සල්ලි හම්බ වෙලා නැහැ. කොටිම හැබැයි මේ අවස්ථාවක සමහර දැන් ඉංගුරාණේ සුගර් ෆැක්ටරි එකේ මිනිස්සු අතර ප්‍රශ්න තියෙනවා මේ වී වගා කරනවද සීනි වගා කරනවද කියන ප්‍රශ්න. එහෙම තියද්දී මේ අවස්ථාවේ ෆාමර්ස්ලා ඔක්කොම ගෙදර ඉද්දී ඒගොල්ලන්ගේ අනුමැති නැතුව ඒ වැඩ කරගෙන යනවා. පුළුවන් තරම් අපිට අවශ්‍ය ආකාර නිෂ්පාදනය කිරීමට මේ අවස්ථාව ඔබතුමාගේ අවසර දෙන්න ඕන. வெளி மாவட்டத்தைச் சேர்ந்தவர்கள் කොළඹ උතුරු නැගෙනහිර පළාත්වල විශාල පිරිසක් කොළඹ ඉන්නව යාලි ගම්බිම් වෙත යන්න බැරුව. ඒ අයව නිරෝධායන යටතේ හරි නැවත ගෙන්වන්න ක්‍රමයක් සකස් කර දෙන්න. මොකද මඩකලපුව ඇතැම් ස්ථානවල නිවාසවල වැඩිහිටියන් නොමැති නිසා ළමා අපයෝජන සිදු වී ඇති බවත් වාර්තා වෙනවා. மட்டக்களப்பு மாவட்டத்தில் சிறுவர் துஷ்பிரயோகம் நடைபெற்றிருக்கிறது. பிள்ளைகளுக்கு பெற்றோர்கள் வெளி மாவட்டத்தில் இருந்தார்கள். ඒ කරපු හොඳ යෝජනා ක්‍රියාත්මක කරන්නත් ඒ අවශ්‍ය වැඩපිළිවෙල දියත් කරන්නත් කටයුතු කරනවා. මම හිතන්නේ අද මේ රැස්වීමට පැමිණීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම තියෙන්නේ සම්බන්ධ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමට විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන් තමන්ගේ වගකීම ප්‍රදේශීය ජනතාවගේ වගකීම ඉෂ්ට කරන්නට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට මේ පැමිණීම පිළිබඳව මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා විසින් යෝජනාවලියක් අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දුන්නා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආපු හැම කෙනෙකුටමත් හොඳ අවබෝධයක් ලබා දුන්නා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කොහොමද දැනට තියෙන තත්ත්වය මොන වගේ තැනකද දැන් ලංකාවේ ඉන්නේ කියන එක මම හිතන්නේ අපි හැමෝටම තේරුම් කළ දුන්නා. ඒකම ත්‍රිවිධ හමුදාම පොලිසියම මොන වගේ සේවයක්ද කරේ කියන එක ඒ දේ තේරුම් කළ දුන්නා. ඉතින් මම හිතනවා මේකේ වැදගත්කමක් තිබුණා අද මේ පැවතිච්ච සාකච්ඡාවේ. කොරෝනා වලින් ජනතාවට එන ගැහුණත් කමන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථය යථාර්ථය බවට පත් කරගන්න ඕමනාවෙන් කටයුතු කරන අය ඇවිල්ලා හිටියේ නැහැ. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. හැබැයි විපක්ෂය කියන්නේ නම් මේක මේ ඇති වැඩක් නෑ. විමුක්ති පෙරමුණ කියන්නේ මේක බොරු වැඩක් කියලා. නෑ ඒ කියන්නේ යාලා තනියම. ප්‍රසිද්ධිය ඇවිල්ලා අනිකුත් මන්ත්‍රීවරු ඉස්සරහා අගමැතිතුමා ඉස්සරහා කියාගන්න තරම් කොන්දක් ඒ දේශපාලන පක්ෂවලට සහ නායකයන්ට නැහැ. විශේෂයෙන් TN එක ඇවිල්ලා තමන්ගේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ගරු අගමැතිතුමා ඉතාමත් සාවධානව පිළිගත්තා. සමහර ප්‍රශ්න ඒවලට විසඳුම් දෙන්න. ඒ නිසා විශේෂයෙන් අදාපු සියලුම දෙනා ඒකමතිකව පිළිගත්තු එක දෙයක් තමයි අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා විශාල වැඩසටහනක් අරගෙන තියෙනවා. ඒ සඳහා ප්‍රශංසා මුඛයෙන් කතා කරපු එක තමයි අද තිබ්බේ. මහජන නියෝජිතයන්ගේ වගකීම තමයි ලැබෙන සෑම මොහොතකම තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම. නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන විපක්ෂයක මග ඇරියයි කියන එක තමයි මට කියන්න වෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් ඉල්ලුවේ කොවිඩ් වසංගතය පිළිබඳ ඒගොල්ලන්ට අදහස් තියෙනවා. මූල්‍යමය ප්‍රශ්න පිළිබඳ අදහස් තියෙනවා. ආණ්ඩුවට ආධාර හම්බුණාද කියන ප්‍රශ්න තියෙනවා. අද මෙතෙන්දී මේ ප්‍රශ්න ඔක්කොම අහන්න තිබුණා. ඒගොල්ලන් මේ පාර්ලිමේන්තුව රැස් කිරීමේ එකම බලාපොරොත්තුව තිබුණේ මේක අවුල්සහගත තත්ත්වයට පත් කරන්න. පාර්ලිමේන්තුව කැඳවන්න බෑනේ. දැන් කැඳවනවා නම් කැඳවන්න තියෙන්නේ බොරු පාර්ලිමේන්තුවකට. දැන් ඔක්කොම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක කෙනෙක් නැහැ, නියෝජ්‍ය කතානායක කෙනෙක් නැහැ.
ඉතින් කොහොමද පාර්ලිමේන්තුවක් යනවන්නේ? ඉතින් ඇත්තටම කියනවා නම් අනුර දිසානායක මහත්මයාගේ මොලේ හොඳ නැහැ. මොකද දැන් අවසානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව කැඳවුවොත් තමයි ඒක සෙල්ලම් පාර්ලිමේන්තුවක් වෙන්නේ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු උන්දලට තේරෙනවා මේ පාර්ලිමේන්තුව ගැන. ඒ වුණට හිටපු ජේ.පී මන්ත්‍රීතුමන්ලා තුන්ගෙන්ලා ඇවිල්ලා හිටියා. වර්ජනය කළා දුන්නා සමහරක්. කල්පනාවක් නැතිකම වෙන්නේ නැති නේද? මේ වගේ වෙලාවක ඇවිල්ලා තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා නිලධාරීන්ට ඒ ජනතාවට සහනයක් සපයන්න ඕනකමක් නැතිකමත් දේශපාලන වශයෙන් පටු වාසි ගන්නත් නෙති ඕක කරන්නේ නැත්තේ. පක්ෂත් මේකට සහභාගී වෙන්නේ. සියලුම පක්ෂ වගේ ආවා. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අයත් ආවා. හිටපු මන්ත්‍රීවරු ගණනාවක් ඇවිල්ලා හිටියා. මේ කලින් පාර්ලිමේන්තුවේ මේ ඊළඟ ඊට කලින් තිබිච්ච පාර්ලිමේන්තුවත් කැඳවලා තිබුණා. සයිද් මහත්තයා ඉබ්බිලි ඉතින් නියමාල් පෙරේරා මහත්තයාම ඔක්කොම ඇවිල්ලා හිටියා. විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකියාව තිබියදී එලෙස නොකිරීම සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක කුමාර වෙල්ගම මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. කොරෝනා ප්‍රශ්නේ තියෙන බව ඇත්ත. අපි ඒකට අපේ සම්පූර්ණ සහයෝගය දීලා තියෙනවා. අපි කවදාකවත් ඒකට විරුද්ධව කතා කරලා නැහැ. ඒ මොන ප්‍රශ්න තිබ්බත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනේ මේ රට ගෙනියන්න. නමුත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න පුළුවන්කම තියෙද්දි අපි දන්නවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට කීප දෙනෙක් ගිහිල්ලා තියෙනවා ඉදිරියේදී යන බව. එහෙම තියෙද්දි අගමැතිතුමා 225ම කැඳවන අරලිගහ මන්දිරයට. නිල නොවන සාකච්ඡාවක් තමයි කරන්නේ. අපිට අගමැතිතුමාගේ අරලිගහ මන්දිරයට ගිහිල්ලා එතනින් ගිහිල්ලා කැම වේලක් කාලා එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කියන කිසි දෙයක් ගණන් ගන්නෙත් නැහැ. අපි කියන දෙයක් අහන්නෙත් නැහැ. නමුත් කෙසේ වෙතත් මැතිවරණයක් නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ. මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මේ වෛරස් එක සම්පූර්ණයෙන්ම මේ රටින් තුරන් කරන්න අපි ඔක්කොම එක්කහු වෙන්න ඕනේ. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න බය වෙච්ච අය ලැජ්ජා නැතුව අද අරලියගහ මන්දිරේ 1977 ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අයත් ගේන. මේ තරම් උපදෙස් ගන්න ඕනකමක් තිබෙනවා නම් දෙයියනේ කරුණා කළ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවලා ඕනනම් සතියෙන් විසිරවන්න පුළුවන්. මේකේ ඇල්ලිලා ගෑලිලා ඉන්න අවශ්‍යකමක් නැහැ. කොහොමද ඡන්දෙට යන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිව කියන ආණ්ඩුවට කරුණාකර ව්‍යවස්ථාව කඩන්න එපා. පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මේ ආණ්ඩුවේ අවශ්‍යතාවයකටද? නෑ. මැතිවරණ කොමසියම තුලින් රටේ තියෙන වසංගත රෝගයේ පැතිරෙන නිසා මැතිවරණය කල් තියුවා. ඊට පස්සේ දිනයක් දීලා තිනවා. මාර්තු මාසයේ නාමෝජනා පත්‍ර ඉවරලා දැන් මාස දෙකක් වෙනවා. දැන් කියනවා එදා නිවාඩු දවසක නාමෝජනා පත්‍ර වළංගු නැtei කියලා. ඔය කියන දේශපාලන පක්ෂ එකක්වත් ඒ නාමෝජනා පත්‍ර බාර දෙන වෙලාවෙ කිව්වේ නෑ බලයක් නෑ මේ නිවාඩු දිනේ ගන්න එක වළංගු නැtei කියලා. ඔය පක්ෂ නායකයන්ගේ නීතිඥයෝ ඔක්කොම ගියා. ඒ විහිළුව වෙන්නේ මැතිවරණ කොමසාරිසුත් කියන. මැතිවරණ කොමසාරිස් අහනවා මේ නීතිපතිතුමාගෙන් නිවාඩු දිනේක අපි අරන් තියෙන්නේ මේක වළංගුද කියලා. මැතිවරණ කොමසාරිස් තීන්දුව කරන්න තිබුණනේ එදා මේ නිවාඩු දිනේ මම මොකටද මේක මැතිවරණ ගන්න කියලා. මැතිවරණ කොමසාර බබාලා නෙමෙයි නීතියත් එක්ක කටයුතු කරන කට්ටියක්නේ. විහිළුකාරයෝ වෙන්න හදනවා සමහරලා. මේ අතර ජුනි මස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා පසුගියදා කොඩු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ලේඛන අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දෙනු ලැබුවා. පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඡන්ද පොලට යන්න බෑ. ඡන්දය දාන්න යන්න බෑ. නිලධාරීන් සේවය වැඩට ගෙන්න ගන්න බෑ. අපේක්ෂිතයන්ට ඡන්දය ඉල්ලන්න බෑ. මෙවැනි තත්ත්වයක කොහොමද ඡන්දයක් නිදහස්ව හා සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදී විදියකට ඡන්දය කරගෙන යන්නේ? එනිසා අපේ ඉල්ලීම මේ මැතිවරණය කරෝනා වසංගතය අවසන් වෙලා නිදහස්ව සාධාරණව තියන්න කියන එක තමයි අපේ මේ ඉල්ලීම තියෙන්නේ. අන්තවාදීන් සොයාගිය මෙහෙයුම එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොඹ සබන්. සහරන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහීම්ගේ පුතුන් දෙදෙනා ගෙන්වා අන්තවාදී දේශන පැවැත් වූ බවට සොයාගැනුණු මධ්‍යස්ථානයේදී තරුණයන්ට අවිපුහුණුවද ලබා දී ඇතැයි අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා.
මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇතිම මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ මුද්‍රා තැබුණු අතර එම මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම විසින් ඊයේ පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනුනේ කල්පිටිය ප්‍රදේශයේදී. ඔහු කල්පිටිය 4 වන හරස්වීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්. මරාගෙන බැරණ ප්‍රහාරය එල්ල කළ සහරන් හෂීම් සහ මොහොමඩ් ඉබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා ගෙන්වා ගනිමින් සැකකරු අන්තවාදී ප්‍රචාරය කිරීමේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මුන්දලම මදුරන්කුලිය අසාර්නගර් ප්‍රදේශයේ පිහිටි එම මධ්‍යස්ථානයේදී තෝරාගත් තරුණ පිරිසකට අවි පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබා දුන් බවටද කරුණු අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ. එම පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගොස් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක නමින්. අත්අඩංගුවට ගැනුණු සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුහුණු මධ්‍යස්ථානයට රැගෙන යනු ලැබුවා. එහි සිදු කළ සෝදිසියකදී සැකකටයුතු ලිපිලේඛන රැසක් හමු වී තිබෙනවා. සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ පසුවන අතර මදුරන්කුලිය පුහුණු මධ්‍යස්ථානයට මුද්‍රා තබා ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙම අත්අඩංගුවටගත් සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දෙවන තට්ටුවේ පවත්වාගෙන යන කාර්යාලයක තිබී මේ වන විට ලිපි ද්‍රව්‍ය ගණනාවක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ ලිපි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙලා තිබෙනවා. මෙම රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ආයෝජනය කළ මුදල් රිසිට්පත් ගණනාවක්. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම එම ස්ථානයේ මුද්‍රා තබා පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන ඉදිරියට කරගෙන යාම සඳහා තීරණය කර තිබෙනවා. ඒ වගේම මේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති විසින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණු නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන ලෙස නීතිඥවරු 216 දෙනෙකු ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා වෙත යොමු කෙරුණු ලිපියට ජනාධිපති නීතිඥවරු 7 දෙනෙකුගේ අත්සන්ද ඇතුළත්. එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් නීතිඥවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වන ලෙස මීට පෙර නීතිඥ සංගමේ සභාපතිවරයාට ලිපියක් යොමු කළ නීතිඥවරුන් 158 දෙනා යම් දේශපාලන අරමුණක් අනුව කටයුතු කරන බවක් පෙනී යන බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෘත්තමය කාරණාවකට නොවන බැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම සිදුවීමට මැදිහත් වුවහොත් එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ගෞරවයට හා කීර්ති නාමයට කැළලක් ඇතිවිය හැකි බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ලබන 8 වනදා දක්වා ක්‍රියාත්මක ජාතික වෙසක් සතිය අදින් ඇරඹුණා. ත්‍රෛනිකායක මහානාහිමිවරුන් පෙන්වා දෙන්නේ දාන සීල භාවනා සහ වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධාන නොකළ යුතු බවත් නිවෙස්වල රැඳෙමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරන ලෙසයි. දමුල්ල ප්‍රධාන බස් නැවතුම්පළ වැසිකිළි අසලදී හදිසියේ අසනීප වූ යුද හමුදා සමාජිකයෙකු රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් තිබෙනවා. කියපු දරුවේ ඒ වෙනුවෙන් ආවද දමුල්ල පොලිසියට කතා කරලා 19 යනුවට කතා කරා. මේ බාගට වැඩි හිටියා. අපි අර අහිංසක කොල්ලෝ දෙන්නෙක් විතරයි අත ගැහුවේ. කව් අපේ දරුවෝ ඉන්න රට වෙනුවෙන් ගිහින් අපේ දරුවෙකුට උනත් එච්චර නේද? අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයට අද දහවල් පැමිණි වන අලියෙකු තිරෝධ රථයකට සිදු කළ පහරදීමකින් එහි ගමන්ගත් ගැබිනි කාන්තාවක් හා තවත් අයෙකුට බරපතල තුවාල සිදු වී රෝහල්ගත කර තිබෙනවා. වනජීවිකයන් ඇවිල්ලා මිනිස්සුන්ට බැලලා ගියා. අලිය මේ එයාගේ රාජකාරිය හරියට කෙරුවේ නෑ. අපිට කියනවා අලිය බලා ගන්න කියලා. අලිය බලා ගන්න වනජීවියෙක් මොකටද? ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති ඇඳරි නීතිය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාව සොයා මනුස්ස අධ්‍යයන ජාතික ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක කෙරුණා. අද එහි 40 වන දිනයයි. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පැන වූ ඇඳරි නීතිය නිසා අසරණ වූ ජනතාවට සරණක් වන්නට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුස්ස අධ්‍යයන සහ ඩයලොග් ආයතනයේ එක්ව ආරම්භ කළා. ඒ අනුව දිවයින පුරා විහාරස්ථාන කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වේලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 50,500ක් පමණ මේ වන විට බෙදා දී තිබෙනවා.
දෙරණ රූපවාහිනී නාලිකාව හා ඩයලොග් ආයතනය ඒකාබද්ධව කරනවා මේ සමාජ සත්කාර සේවාව. මම මේ අවස්ථාවේදී ඉතාම ස්තුතිවන්ත වෙනවා. වැඩිහිටියෝ වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කිරීම ගැන මනසත් දෙරණටයි ඩයලොග් ආයතනයටයි ගොඩාක් පිං. මීට සමගාමීව කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා සුවිශාල කාර්යභාරයක් සිදු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා මනුසත් දෙරණ සහ රාගම ලීසන්ස් රෝහල එක්ව ජල බෝතල් සහ ජලය පෙරන යන්ත්‍ර ලබා දීමට පසුගියදා කටයුතු කළා. මනුසත් දෙරණ සහ ලීසන්ස් රෝහල මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත වතුරත් ඒ වගේම වතුර පෙරන යන්ත්‍රත් ප්‍රදානය කරලා තිනවා. ඉතින් මේ පළවෙනි වතාව නෙමෙයි මනුසත් දෙරණ අපට උදව් කරේ. උන් නිරන්තරයෙන්ම අපිත් සමග ඉන්නවා. මා ලීසන්ස් රෝහලේ සභාපතිතුමාත් ඒ වගේම මනුසත් දෙරණ ආයතනයටත් මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඔබ අපිත් සමග සිටීම අපට ශක්තියක්. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.